හැම එකක්ම අපිට එන චැලෙන්ජ් එකක්. එතකොට අපි ඉනෝවේටිව්ලි හිතලා අපි අපිව ඉවෝල්ව් කරගත්තොත් අපිට හොයාගන්න පුළුවන් මේ වගේ තැන් මේවා තමයි අපිට එන චැලෙන්ජස්. අපි දැන් මේක වර්ල්ඩ් වයිඩ් යන හින්දා අපි මේක පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට ගෙනාවා. පෝස්ට් ප්‍රොඩක්ෂන් එකකින් තමයි ෆයින් ටියුන් කරලා ඉවරලා අපි රිලීස් කරේ. මේ හැමදේම අපිට ටෙලිකාස්ට් කරන ටයිම් එක ටෙලිකාස්ට් වෙන්න යන වෙලාවල් ඒ වගේ තියෙන අපිට කොයි වගේ ස්කයි එකක්ද තියෙන්නේ හැම දෙයක්ම අපිට කන්සිඩර් කරන්න වුණා. හැබැයි ඒ ගත්ත එෆර්ට් එක virtual event එකක් ලංකාවේ first time කරා කියන එකට කියන්න පුළුවන් අපේම කට්ටියටනේ. ස්ටේජස් ලයිව් ඇත්තටම තියෙනවා වගේ කම්පියුටරයක් තුර මෘදුකාංග තුලින් ප්‍රතිනිර්මාණය කරලා ඒක මත ෂෝ එකක් දුවන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. And now, ladies and gentlemen, it is time for the My 11 Circle Lanka Premier League Games to begin! LPL is the moment we win together. Yeah. My 11 Circle Lanka Premier League 2020. Win together. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. 26 වෙනිදා LPL තරඟාවලිය පටන් ගත්තා. පළවෙනි දවසේ මම හිතන්නේ ලක්ෂ 10කට වඩා වැඩි නේද උසර? ටීවී ප්‍රේක්ෂක සංඛ්‍යාව 10 මිලියන්. මිලියන 10. බලලා තිබ්බා. ඉතින් මේක දැන් ඕපනින් සෙරමනි එක දැක්ක බොහෝ දෙනා මම ඇතුළුව හිතුවා මේක හම්බන්තොට ග්‍රවුන්ඩ් එකේ ලොකු ස්ටේජ් එකක් ගහලා නාටලා මේක මහා විකාරයක් ද කියලා. හැබැයි ධර්මයේ තියෙන කොවිඩ් ව්‍යසන ප්‍රශ්නෙත් එක්ක සංචරණයන් සම්බන්ධ සීමාවන් තියෙනවා රටේ සහ ලෝකේ. සහ මේ උත්සව සහ ඉසව් සංවිධානය කරන්නත් කිසියම් නීති මාලාවක් තියෙනවා. ඒක අපි දන්නවා. ඉතින් හැබැයි මේ මට ඇත්තටම පස්සේ තමයි ආරංචි උනේ මේ LPL ඕපනින් සෙරමනි එක ඇවිල්ලා මේ වර්චුවල් ඉවෙන්ට් එකක්. ඉතින් ඒ වර්චුවල් ඉවෙන්ට් එක සංවිධානය කරපු ෂෝ ටවුන් ටීම් එක තමයි මේ ඉන්නේ. මම අද කල්පනා කරා මේගොල්ලොත් එක්ක මේ වර්චුවල් ඉවෙන්ට් එකක් කියන්නේ මොකද්ද? කොහොමද මේක කරන්නේ වගේ කාරණා සහ මේ වර්චුවල් ඉවෙන්ට් එක එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් ෂෙයා කරගන්න කියලා. මම කෙලවරකින් පටන්ගෙන මේගොල්ලෝ හඳුන්වා දෙන්නම්. මේ ඉන්නේ චමල් කියන්නේ කවුද තුෂාර? චමල් ගුණවර්ධන තමයි මේකේ ලීඩ් වර්චුවල් ආටිස්ට්. වර්චුවල් ආටිස්ට්. එයා තමයි මේකේ ඔය ග්‍රැෆික් එන්ජින් එකයි ඔක්කොම මේ කියන වර්චුවල් පද්ධතිය හදන ලීඩ් ආටිස්ට් තමයි මෙයා. එතකොට පසන් කියන්නේ කවුද? පසන් කියන්නේ ඒ චමල් අයිති ග්‍රැෆික් සහ 3D යුනිට් එක අයිති ප්‍රොඩක්ෂන් ආම් එක මැනේජ් කරන ඒකේ මැනේජ් විදිහට ඉන්න ලීඩ් කරන රෝල් එක. මේ ඉන්නේ අනුෂ්කා වේරගම. අනුෂ්කා වේරගම. අනුෂ්කා කියන්නේ කවුද? අනුෂ්කා වේරගම කියන්නේ ඇවිල්ලා මේකේ ඕවරෝල් ක්‍රියේටිව් ඩිරෙක්ටර්. මෙයාගෙන් තමයි ක්‍රියේටිව් ඩිරෙක්ෂන් එක මේ තියෙන කලර් කොම්පොසිෂන් ඒව මේ ඔක්කොම ටික අවුට් වෙන්නේ මෙතුමියකින්. එතකොට මේ මාලන් කියන්නේ කවුද? මාලන් කෝල් කියන්නේ ඊටම වැදගත්ම කෙනා. මාලන් තමයි ක්ලයින්ට් ගැන සම්පූර්ණයෙන් වක් කියන පුද්ගලයා තමයි මේ ක්ලයින්ට්ගේ ඕන එපාකම් ක්ලයින්ට්ට සන්තෝෂෙන් තියාගන්න කෙනා. අපේ පැත්තෙන් වැඩේ වුණා හෝ නොවුණා හෝ ක්ලයින්ට්ට සන්තෝෂෙන් තියාගන්නේ මාළු. අමාරුම ගැල්ල. තුෂාර මොකද කරන්නේ? මම මේ ලොකු දෙයක් කරන්නේ. ලොකු දෙයක් කරන්නේ. හරි. අපි වැඩේ පටන් ගමු මේ දැන් අපි අනුෂ්කගෙන් වැඩේ පටන් ගන්නම් මං. අනුෂ්ක දැන් LPL කියන්නේ මේ ලංකාවේ සංවිධානය කරන ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලිය. මේ තරඟාවලිය ගැන ලෝකේ බොහෝ දෙනා ඇහැ ගහන් බලන් ඉන්නවා. අපේ මිනිස්සුත් ඇහැ ගහන් බලන් හිටියා. එතකොට මේකේ ආරම්භක අවස්ථාවේ සංවිධානය කරන ආරම්භක උළෙල කියන්නේ කිසියම් මේ අභියෝගයක් මේක මේ නිර්මාණය කිරීමේදී මොකද පහුගිය කාලේ ලංකාවේ සංවිධානය වුණු යම් ඉවෙන්ට්ස් එක බලද්දී මිනිස්සු මේ සම්බන්ධව ලොකු මේ ඇහැකින් බලන් හිටියේ මේකේ මොනතරම් ලොකු ඉවෙන්ට් එකක් වෙයිද කියලා. සහ මේ කොවිඩ් කියන ප්‍රශ්නෙත් එක්ක කොහොමද මේකේ concept එක මෙහෙමයි කියලා ඉදිරියට එන්නේ? LPL එක ලංකාවේ කරන්න පටන් ගත්ත එකම අපිට ලොකු achievement එකක්. ඉතින් ඒ වෙලාවේ ලංකාවේ තිබ්බ සිටුේෂන් එක කොවිඩ් එකත් එක්ක මේක හැමෝටම ඩිසයිඩ් කරන් තිබුණා මේ සිටුේෂන් එකේ මෙහෙම ඉවෙන්ට් එකක් කරන එක හොඳ නැහැ කියලා නවත්තන්න තිබුණා. හැබැයි අපි ක්‍රියේටිව් ඉන්ඩස්ට්‍රි එකේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නකොට අපි හිතන්න ඕනේ මේ හැම එකක්ම අපිට එන චැලෙන්ජ් එකක්. එතකොට අපි ඉනෝවේටිව්ලි හිතලා අපි අපිව ඉවෝල්ව් කරගත්තොත් අපිට හොයාගන්න පුළුවන් මේ වගේ තැන් මේවා තමයි අපිට එන චැලෙන්ජස්. අපි කොහොමද ක්‍රියේටිව්ලි ඒවට සොලියුෂන්ස් හොයන්නේ කියලා. එතකොට අපි ටීම් එකක් විදිහට කතා කරලා හොයාගත්ත සොලියුෂන්ස් වලින් අපි ප්‍රොපෝස් කරා අපිට රියල් ටයිම් කරන්න බෑ ඉවෙන්ට් එක. හැබැයි ලෝකෙට යන ඉවෙන්ට් එකක් ලංකාවට හම්බෙච්ච ලොකු ඔපචුනිටි එකක්. ඇයි අපි රිස්ක් එකක් ගන්න? ඇයි අපි ඒක නැති කරගන්නේ? අපි එකතු වෙලා මේක අලුත් විදිහකට කරන්න ප්ලෑන් කරමුද කියලා. ඔතනදී අපිට ගොඩාක් අපි ටීම් එකෙන් එකතු වෙලා ආපු අයිඩියා එකක් නිසා ඒක අපිට කන්වින්ස් කරගන්න ලේසි වුණා ක්ලයන්ට්
මේක කරොත් එන බෙනිෆිට් එක සහ මේ අලුත් හැම වෙලෙම අපි ගන්න ඕනේ අර චැලෙන්ජ් එකක් අරගෙන ඒකට ක්‍රියේටිව්ලි හරි ඩිසයිනර් ඉන්පුට් එකෙන් කොහොමද අපි සොලියුෂන්ස් දීලා ඒක වෙන ලෙවල් එකකට යන්නේ කියන එක හොයන්න අපි කට්ටිය එකතු වෙලා ගෙනාවු සොලියුෂන් එක තමයි වර්චුවල් ඉවෙන්ට් කියන්නේ. ඉතින් මට හිතෙනවා මේ වෙලාවේ අපි වර්චුවල් ඉවෙන්ට් එකක් විදිහට මේක කරන්න එකතු වෙලා ක්ලයන්ට්ගේ පැත්තෙනුත් අපිට ඒකට පොසිටිව් ෆීඩ්බැක් එකක් ඇවිල්ලා මේක කරපු තැනම අපි එක්තරා දුරකට මේක අචීව් කරගත්තා ටීම් එකක් විදිහට. තුෂාර මොකද්ද වර්චුවල් ඉවෙන්ට් එක කියන්නේ? ඇතරම් වර්චුවල් ඉවෙන්ට් ඉවෙන්ට්ස් කියන මේ පරාසය ඇතුලේ තුෂාර කියන්නේ කිසියම් ලංකාවේ සම්දිස්ථානයක් නෑ. ඒ කියන්නේ මේ වෙලාවේ මම කියන්න ඕනේ නෑ. ඒතකොට දැන් තුෂාර ඔය මේ මිනිස්සු සහභාගී වෙන ෆිසිකල් ඉවෙන්ට් වලින් එහාට ගිහිල්ලා මේ වර්චුවල් ඉවෙන්ට් එකක් කියන තැනට යන්නේ කොහොමද? මොකද්ද වර්චුවල් ඉවෙන්ට් එක කියන්නේ? මේක ඇත්තටම අපිටත් අලුත්ම අත්දැකීමක්. ඒ කියන්නේ අපි නුවන් බැලුවොත් එහෙම අපි හිටපු ඒ කියන්නේ ෆිසිකලි මිනිස්සු ගැදර් කරලා කරන ඉවෙන්ට්ස් වල ඉඳලා ඒකට වැටිච්ච කොවිඩ් පළවෙනි රැල්ලේ වැටිච්ච ලිමිටේෂන්ස් එක්ක අපි ඩ්‍රයිව් ඉන් කියන කොන්සෙප්ට් එකත් ලංකාවට පළවෙනිටම ගෙනාවේ අපි ෂෝ ටවුන් එකෙන්. ඒක රත්මනානේ ගුවන්තොටුපළ පරිසරයේ පැවතිච්ච ප්‍රසංගය. එතනින් පස්සේ කොවිඩ් දෙවෙනි රැල්ල එනවත් එක්ක මේක තව ලිමිටේෂන්ස් වැඩි වුණා. ඔයත් දන්නවා අපි හැමෝම දන්නවා මිනිසුන් ගැදර් කරන්න බෑ 50 දෙනෙක්ට වඩා. මේ කියන හම්බන්තොට අපි මේ උලෙල ලයිව් ෂෝ එකක් විදිහට ගෙනාවන ලයිව් ෂෝ එකක් විදිහට ප්‍රොඩියුස් කරා නම් අපිට අඩුම ගානේ මේ ෂෝ එකයි මේ තියෙන වෙලාවයි ওই තියෙන ලිමිටේෂන්ස් එක්ක අඩුම ගානේ 250ක 300ක ක්‍රවුඩ් එකක් ඕන වෙනවා ගැදර් කරන්න. ඉතින් එහෙම එකකට කිසිම කොවිඩ් ඔය තියෙන නීති රීති යටතේ කිසිම අනුමැතියක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ වර්චුවල් ඉවෙන්ට් එක කියන්නේ බලන ප්‍රේක්ෂකයාට එතන ඒ ස්ථානයේ මේක වුණා කියලා දැනෙන ආකාරයට ප්‍රාසංගික අත්දැකීම දෙන්න පුළුවන්. හැබැයි මේ කොවිඩ් තත්ත්වයන් යටතේ හෝ මේ තියෙන සම්බාධක මැද්දේ පොඩි ප්‍රමාණයක් ගැදර් කරලා මේ කියන ස්ටේජස් ලයිව් ඇත්තටම තියෙනවා වගේ කම්පියුටරයක් තුර මෘදුකාංග තුලින් ප්‍රතිනිර්මාණය කරලා ඒක මත ෂෝ එකක් දුවන්න පුළුවන් ප්ලැට්ෆෝම්. ඒ කියන්නේ අර මහත් දැවැන්ත මේ පේන ස්ටේජ් එක මේ මුකුත් තිබුණේ නැහැ. මේ කිසිම දෙයක් තිබුණේ නැහැ. තාත්වික තිබුණේ නැහැ. ඇත්තටම තියෙන්නේ මේ ඉන්න කණ්ඩායම මේ මිනිස්සු ඇත්ත දේවල්. මේ මිනිස්සු ඇත්තටම මෙහෙම රඟපානවා. මේ සියල්ල මේ ගීත ගායනය කරනවා, නැටුම් නටනවා. ඒ සියල්ල සිද්ධ වෙනවා. නමුත් මේක සිද්ධ වෙන්නේ චිත්‍රාගාරයක් තුල. මේ චිත්‍රාගාරයක් තුල සිද්ධ වෙන දේ මෙන්න මේ කියන අපේ අර හිතේ තිබිච්ච ලොකු ඒ කියන්නේ වෙන වැඩක් කරනකොට බජට් නැති නමුත් අපිට හිතාගන්න බැරි ලෝකයේ තියෙන ලොකුම සෙට් එකකට පවා අපිට ගිහිල්ලා කිරීමේ හැකියාව තියෙනවා මෙන්න මේ කියන තාක්ෂණය ඔස්සේ. චමල් අපිට කියන්න කොහොමද මේකේ මේ ඩිසයිනින් පාර්ට් එක මේක මට තේරෙන්නේ නැහැ මේක දැක්කම විස්තර කරන්න. දැන් මේකේ ස්ටේජස් බැලුවම අපි දැන් පළවෙනි පටන් ගන්නකොට මම ස්ටේජ් එක ෆිසිකල් ස්ටේජ් එකක් විදිහට මේ කියන්නේ මෙච්චර ක්‍රවුඩ් එකක් ඉන්නවා නම් 30ක් හරි අපේ ඩාන්සින් ක්‍රූ එකක් ඉන්නවා නම් ඒ ක්‍රූ එක දාන්න පුළුවන් හරි සයිසස් වල ස්ටේජ් එකක් කොහොමද එන්නේ කියන එක අපි මුලින්ම ඩිසයිඩ් කරලා හදලා තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේක වර්චුවල් ස්පේසස් වලට දාලා ඒ විදිහටම ෂූට් එකට අරගෙන ඒගොල්ලන්ට ඊට පස්සේ ඔඩියන්ස් එකට මේ ෂූට් එක කරන වෙලාවෙදී මේගොල්ලන් මේ ස්ටේජ් එකට අපි දාලා ඒගොල්ලන්ට ෆීඩ් එකක් දීලා ඒගොල්ලන්ට ඒකට සේරම නටනකොට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කොහොමද අවකාශ භාවිතය පාවිච්චි කරන්න පුළුවන් කොහොමද ඒ සේරම ඒගොල්ලන්ට රියල් ටයිම් බලා ගන්න පුළුවන්. ඇත්තටම කියන මේ ඉවෙන්ට් එකම අපිට ඒ වෙලාවේ ඇතුළතදී ලයිව් ෆීඩ් කිරීමේ හැකියාවකුත් තියෙනවා අපේ ප්ලැට්ෆෝම් එක යටතේ. ඒ වුණාට අපි දැන් මේක වර්ල්ඩ් වයිඩ් යන හින්දා අපි මේක පස්සේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට ගෙනාවා. පෝස්ට් ප්‍රොඩක්ෂන් එකකින් තමයි ෆයින් ටියුන් කරලා ඉවරලා අපි රිලීස් කරේ. එහෙම තමයි මේ මුළු මේකම ප්ලැට්ෆෝම් එක යන්නේ. මේ ඉතාලම සූක්ෂමව බලන කෙනෙක්ට මේක කී කළ කියලා පේන්නේ නැද්ද? ඉතාලම සූක්ෂමව බලන කෙනෙක්ට පේනවා. මොකද මේකේ අපි අර ටීවී එකකට හරි ඒ කියන්නේ කමර්ෂියලි යූස් කරන එකට මහන්සි වෙන ප්‍රමාණය නෙමෙයි. මොකද මේකෙදි අපි රියල් ටයිම් තමයි ගොඩක් වෙලාවට මේක කරන දේවල් කරලා තින්නේ. මොකද මේක සාමාන්‍යයෙන් දැන් මේ LED එක යන එකක් පවා يعني ග්‍රැෆික් ආටිස්ට් කෙනෙක් මේ නිකන් අපි ඔය නිකන් තියන නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම VJ කරන ආටිස්ට් කෙනෙක් තමයි මේකේ බෑග්ග්‍රවුන්ඩ්ස් ටික ඒ වෙලාවට ඔපරේට් කරන්නේ. ඒ කියන්නේ ලයිටින් කරන එක්කෙනා වෙනම ඒක ලයිටින් ටික කරන්නේ. ඒ වගේ ඒ කියන්නේ අපේ ඉවෙන්ට් එකක නෝමලි ඉන්න සෙට් එකක් ඉන්නවනේ. ලයිට් ආටිස්ට් DJ එහෙම ඒ හැමෝම මේක ඇතුළේ ඉන්නවා. එතකොට virtually මේ LED එක ඔපරේට් කරන එක්කෙනා එතන ඉන්නවා. එතකොට සවුන්ඩ් කරන එක්කෙනා එතන ඉන්නවා. ලයිට් කරන එක්කෙනා එතන ඉන්නවා. එහෙම තමයි මේක යන්නේ. ඒ ප්ලැට්ෆෝම් එක තුළ තමයි මේ කියන්නේ අපිට ලයිව් යන්න නැතුව මේක පෝස්ට් ප්‍රොඩක්ෂන් එකට ගෙනල්ලා අපි අර තියෙන ෆයින් ටියුන් ටික කරලා ඉවරලා දාගත්ත එක තමයි මෙතනදී උනේ.
පසන් මේ දැන් මේ වගේ ඉවෙන්ට් එකක් දැන් මේක මිනිස්සු ඉඳන් බලන් ඉන්න දැන් ඒගොල්ලෝ හිතන්නේ මේක හම්බන්තොට ග්‍රවුන්ඩ් එකේ වෙන ඉවෙන්ට් එකක් කියලා. ඒකෝ දැන් මේ ස්ටේජ් එක මේක ගිහිල්ලා ඔය ග්‍රැෆිකලි ඕගොල්ලෝ මේ ග්‍රවුන්ඩ් එකේ තිබ්බට පස්සේ ඒ කියන්නේ හම්බන්තොට මේ ග්‍රවුන්ඩ් එකේ විෂුවල් එක දන්න කෙනෙක් මේක ඩබල් චෙක් කරනවා මේක හරිද කියලා. සහ ඒ වෙලාවේ අහස නේද? ඒ වගේ කාරණා මේ වෙලාව මේ සැන්දෑ භාගය මේ වගේ මේ පාරිසරික සාධක කොහොමද මේකට මැච් කරගන්නේ? මොකද මේක අවුට්ඩෝර් ඉවෙන්ට් එකක් කියලා අපිට දැන් අපිට මේකේ හැම දෙයක්ම ඒ කියන්නේ ලයිව් ඒ වෙනියු එකේ තියෙන කන්ඩිෂන්ස් වලට අපිට ගන්න ඕන. ඒ කියන්නේ ඇත්තම මොකද මේකේ අපි හම්බන්තොට ග්‍රවුන්ඩ් එක ෆුල් 3Dම කම්ප්ලීට් කරලා තියෙනවා. ඊට අමතරව මේ කියන්නේ ග්‍රවුන්ඩ් සයිස් එක ගත්තත් මේකේ වටේ තියෙන ගස් ටික ගත්තත් ඊට පස්සේ ලයිට් ගත්තත් හැම දෙයක්ම අපිට 3D හදලා තියෙනවා. ඊට අමතරව මේක අපිට ලොකුම කියන්නේ චැලෙන්ජ් එකක් ආපු දේ තමයි අපිට තිබ්බ ඩෙඩ්ලයින් ටයිම් එක. මොකද මේක දැන් ඕරදන කොරෝනා ටයිම් එකත් එක්ක අපිට ගොඩක් බැරියර්ස් තිබ්බ ට්‍රැවල් කරන්න. ඉතින් ඒ හින්දා අපිට ගොඩක් සිද්ධ වුණා මේවා රිමෝට්ලි වැඩ කරන්න. රිමෝට්ලි වැඩ කළා තමයි අපි මේකේ ග්‍රවුන්ඩ් ස්පෙක්ස් අරගෙන මොකද අපිට අපි මේ දාලා තියෙන ස්ටේජ් සයිස් එකයි ග්‍රවුන්ඩ් එකේ ප්‍රොපෝෂනේට් වෙලා හරියටම හරි. කියන්නේ කොයි වෙලාවකවත් අපිට මේ පොඩි ස්ටේජ් එකක් ගෙනිලා දාලා zoom කරලා ලොක් කරලා තියන්න බෑ. මොකද මේ ඉන්න පිරිසත් එක්ක ඒ අයට අවශ්‍ය කරන අවකාශය ඇති කරන්න නම් ඒ අදාළ විදිහට තියෙන්න ඕනේ. ඉතින් මේ හැම දෙයක්ම අපිට ටෙලිකාස්ට් කරන ටයිම් එක ටෙලිකාස්ට් වෙන්න යන වෙලාවල් ඒ වගේ තියෙන අපිට කොයි වගේ ස්කයි එකක්ද තියෙන්නේ හැම දෙයක්ම අපිට කන්සිඩර් කරන්න වුණා. සහ ඒ හැම දෙයක්ම අපිට රිමෝට්ලි තමයි අපි ගොඩක්ම දේවල් අපිට මේකට ඇඩ් කරගන්න උනේ. ඒවත් එක්ක තමයි අපේ අනිත් කියන්නේ අපේ ටීම් එකේ කියන්නේ මේ ගැන අපේ සාමාන්‍ය වැඩ කරන පිරිසට වඩා ඉතාම සීමිත පිරිසකට වැඩ කරන්නේ මොකද work from home කියන කැටගරි එකත් එක්ක. මොකද අපේ භාගයක් විතර ගෙදර ඉඳන් වැඩ කළේ භාගයක් විතර ඔෆිස් එකේ ඉඳන් වැඩ කළේ. එහෙම කළා තමයි මේ කියන ප්‍රොඩක්ට් එක අපි අවුට් කළේ. දැන් අනුෂ්ක දැන් IPL තියෙනවා BPL තියෙනවා නේද? ඒ වගේ බිග් බෑෂ් තරඟාවලි තියෙනවා. ලෝක කුසලාන තරඟාවලි තියෙනවා. T20 මේ ආදී වශයෙන් ක්‍රිකට් වර්ල්ඩ් කප් සහ ක්‍රිකට් කුසලාන තියෙනවානේ අවුරුදුකට 10ක් 15ක් අපිට පේන්න. එතකොට ඒ වයින් LPL එක වෙනස් වෙන්න ඕනේ. මොකද මේක අපේ රටේ අපේ වැඩක්. මේ දැන් ස්ටේජ් එක ගත්තත් මේකේ ආර්ට් වර්ක්ස් ගත්තත් මේකේ පිට පෙනුම ගත්තත් අපේකම කියන එක එළියට ගන්න මොකද්ද මේ ඕගොල්ලෝ ඒකේ ගොඩක් වෙලාවට අපි කතා කරගත්තද දැන් LPL කියන එකේම මොකද්ද තියෙන්නේ LPL කියන එකේම තියෙන අපි ක්‍රිකට් කට්ටියට ෆියුචර් එකක් හදාගන්න තියෙන ප්ලැට්ෆෝම් එක ආරම්භයක් LPL ලංකාවට එම එක. එතකොට මේ ශ්‍රී ලංකාව ග්ලෝබ් එකට ගෙනියන මේ එෆර්ට් එකක් නේ. එතකොට ඒ එෆර්ට් එකේදී ඒක හරහා යන අනිත් ටැලන්ට්ස් උත් අපි එළියට ගේන්න ගත්තා. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන කොවිඩ් සිටුේෂන් එකේ වර්චුවල් හරහා මේ කියන ඒ සෙලිබ්‍රේෂන් ඒ ලුක් එක තියාගෙනම කොහොමද අපි ඒක ගෙනියන්නේ කියන එක. ඒක ඇතුලේ අපි ගත්ත දේ තමයි අපේ ශ්‍රී ලංකන් ඩෙන්ටිටි එක. අපේකම අපි කලර්ස් වලින් අපි පාවිච්චි කරලා තියෙන ඒ කියන්නේ අපි මේකේ පාවිච්චි කරලා තියෙන ඩාන්ස් ඇක්ට්ස් වල ඉඳලම අපි ගේන්නේ අපේකම රිප්‍රසන්ට් වෙන ඇක්ට්ස්. එතකොට අපි ඕවරෝල් ලෝගෝ එකේ ඉඳලා එතනින් යහට ඉවෙන්ට් එකේ ෆ්ලෝ එක තප්පර විනාඩි 30ක් විතර අපි ඕවරෝල් ප්ලෑන් එකේ හිටියේ. ඒ මුළු වෙන හැම සෙග්මන්ට් එකක්ම ශ්‍රී ලංකන් ඩෙන්ටිටි එක සහ ඩෙන්ටිටි කියලා අපි අපේ ට්‍රැඩිෂන් එකේ හිර වෙලා ඉන්න එකක් නෙමෙයි. දැන් වර්චුවල් වීම හරහාම තියෙනවා අපි අපිට දිනු වෙන්න මේ හැමෝම කියනවානේ පිට රටක දෙයක් කරොත් ඒක හොඳයි කියලා. අපි මේ සිටුේෂන් මේ ඉතාම කෙටි කාලයක් ඇතුළත දවස් 2 3 4ක් දවස් 3ක් තමයි තිබ්බේ. කියන්නේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එක සම්පූර්ණයෙන්ම අපිට ලයිව් කරා නම් ඒක ලේසි. පෝස්ට් එකට එද්දී ඒක අමාරුයි. සාමාන්‍යයෙන් තියෙන Vibrance of cricket එක. සාමාන්‍ය Vibrance of cricket එළියට ගෙන්න අපි Vibrance of ශ්‍රී ලංකා කියන තීම් එකෙන් අපි මේක එළියට අරගත්තා. එක්ව ජයගම කියන concept එකෙන්. එක්ව ජයගම කියන concept එක ඇතුලේ ක්‍රිකට් ජය ගැනීම සහ COVID situation එකේ අපි එකතු වෙලා එකට හිතුවොත් මේ ඉකොනොමි කියන රටක් මේ ඉකොනොමි කියලා දැන් ප්‍රශ්න ගොඩාක් එනවානේ. මේ වෙලාවේ අපිට එක එක්කිනාට බැන බැන ඉන්නත් පුළුවන්. අපි එහෙම ඉන්නේ නැතුව අපිට අපේ එකතු වෙලා කරොත් කොච්චරක් දුරට දෙයක් ලෝකෙට කරලා පෙන්වන්න පුළුවන්ද කියන ගත්ත චැලෙන්ජ් එක ඇතුලේ අපේකම අපි කොහොම හරි ඒක ඇතුලේ දාලා තියෙනවා දකින්න කෙනාට මේ ලංකාවේ වැඩක් කියලා පේනවා. එතකොට මේ දැන් අපේ ලෝකේ ක්‍රිකට් එක බලද්දි මේ පළවෙනි වර්චුවල් ඉවෙන්ට් එකද 100% වර්චුවල් යන පළවෙනි එක. හරි. අපිට අනිත් රටවල් වල ගොඩක් තියෙනවා ඔග්මන්ටඩ් රියැලිටි පාවිච්චි කරපු ඒකත් එක්ක එලිමන්ට්ස් පාවිච්චි කරලා තියෙනවා. හැබැයි කිසිම තැනක මම දන්නේ ජාත්‍යන්තර මට ඇහුණා කියන්නේ නැති හැබැයි මම දැක්කේ නැහැ කිසි තැනක මේක හයිලයිට් වෙනවා මේක මේ ලෝකේ පළවෙනි වර්චුවල් ඉවෙන්ට් එක කියලා.
මෙමනුවන් එකන අපිට මෙහම දෙයක් තියෙන අපි මේ ප්‍රඩක්ෂන් එක කළේ ෂෝටවුන් එක හා IPG ගෙන ගරුප් එකත් එක IPG ගෙන ගරුප් එක ඇවිල්ලා වර්ල්ඩ් වයිඩ් බ්‍රෝඩ්කාස්ටිං කරන කම්පැනි එක. ඉතින් ඒගොල්ලෝ අපිව තෝරගෙන කියන්නේ අපි මේක පිච් කළාම ඒගොල්ලෝ අපිව තෝරගෙන ඒගොල්ලොන්ටත් ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් අපිට තියෙන තාක්ෂණයට වඩා වැඩි තාක්ෂණ පහසුකම් තියෙන මේ කම්පැනි එක. ඉතින් ඒගොල්ලෝ ඩුබයි බේස් කම්පැනි එකක්. හැබැයි ඒගොල්ලෝ ඇග්‍රී වුණා සහ ඒගොල්ලොන්ටත් ඇත්තටම ඒ කියන්නේ මේකේ අවුට්පුට් එක බලුවට පස්සේ කැමති වුණා. ඒගොල්ලොන්ටත් ඒ කියන්නේ ඒ අවස්ථාවේ කියන්නේ ඒගොල්ලොන්ගේ ටෙක්නීෂියන්ස්ලා පවා ඒ කියන්නේ අපිත් එක්ක ගොඩක් කියන්නේ ජොයින් වෙලා ඉස්සරහට වැඩ කරමු කියන තැනට ආවේ. ඒ කියන්නේ අපි කියන්නේ ග්‍රාස් අපේ ලෙවල් එකෙන් අපිට කරන්න පුළුවන් මැක්සිමම් දෙයක් කරමින්ද. හැබැයි අර මේක වර්චුවල් කියන එක කොහෙවත් කියන්නේ මේක 100% වර්චුවල් කියන එක සහ මේක පළවෙනි වර්චුවල් ඉවෙන්ට් එක කියන එක ඔයාට එදා ටීවී එකෙන් බැලුවා නම් මුලින්ම කියනවා ස්ටෙෆනි. ඒක රටවල් ඇමරිකාව, එංගලන්තේ, නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා කියන්නේ රටවල් 7-8ක ලයිව් ටෙලිකාස්ට් වුණා. ඉතින් ඒකෙන්ම ස්ටෙෆනිම කියනවා කියන්නේ බ්‍රෝඩ්කාස්ට් එකේදීම මේක ෆස්ට් වර්චුවල් ඉවෙන්ට් එක. ඔයාලට කියන එක උත්තරයක් නම් ඇත්තටම ෆස්ට් වර්චුවල් ඉවෙන්ට් එකක් කරා කියන එකේ ඒ තියෙන ආඩම්බරය, ඒකේ ක්වොලිටි එක ගොඩක් දේවල් අපිට කම්ප්‍රොමයිස් කරන්න වුණා තිබ්බ ටයිම් ඩියුරේෂන් එකත් එක්ක එළියට යන ප්‍රොඩක්ට් එකේ දකින්න හම්බුන එකත් එක්ක. හැබැයි ඒ ගත්ත එෆර්ට් එක වර්චුවල් ඉවෙන්ට් එකක් ලංකාවේ ෆස්ට් ටයිම් කරා කියලා එකට කියන්න පුළුවන් අපේම කට්ටියටනේ. ඔව්. ඒක තමයි අපි මේ කතාව හද නේද තුසර කරන්නත් හේතුව. මොකද ඇත්තට අපේ රටේ ජනමාධ්‍ය ඇතුලේ සහ සෝෂල් මීඩියා ඇතුලේ මම විශ්වාස කරන්නේ මේකට ඕන කරන මේ ආලෝකය ලැබුණ නැහැ කියලා. දැන් තුසර කියන්නේ දැන් තුසර ඉතින් ඉවෙන්ට්ස් කරලා තිනවා සෑහෙන අලි ඇත්තු නැට්ටු 4500 මෙහෙම මහා දැවැන්ත ඉවෙන්ට්ස් කරලා තිනවා. දැන් ඒ ෆිසිකල් ඉවෙන්ට්ස් දැන් ටික ටික වර්චුවල් ඉවෙන්ට්ස් වලට පත් වෙනවා තුසර. එතකොට මේක මේ කර්මාන්තයක් විදියට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා මේ ෆිසිකල් ඉවෙන්ට්ස් කරන මිනිස්සු. මේක ලොකු අභියෝගයක් ඉස්සරහට. ඔව් ඇත්තටම කර්මාන්තයක් විදියට ගත්තොත් එහෙම يعني මුළු කර්මාන්තයක් විදියට ඔයා කිව්ව අභියෝගේ 100%ක් තියෙනවා. මොකද කොවිඩ් පළවෙනි රැල්ලේ ඉඳලම ඒ කර්මාන්තයේ එදී සිටිය අයගේ පවුල්වල ආර්ථිකයට පවා දැඩි පහරක් එල්ල වෙච්ච. ඒ කියන්නේ ලංකාවේ අංක එකටම කඩා වැටිච්ච ඉන්ඩස්ට්‍රියක් විදිහට ගත්තොත් එහෙම සංචාරක කර්මාන්තය හඳුන්වන්න පුළුවන්. සංචාරක කර්මාන්තයට පස්සේ දෙවනියට වැඩිම පහරක් වැදිච්ච ඉන්ඩස්ට්‍රියක් විදිහට තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන් වෙන්නේ මේ කියන ඉවෙන්ට් මැනේජ්මන්ට් ඉන්ඩස්ට්‍රි එක. ඉතින් දැනට මෙහෙම හරි ඒ කියන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ෆිසිකලි ගැදර් කරලා මිනිසුන් ගැදර් කරලා කරන ඉවෙන්ට් වලට කිසිම ඉඩක් නැහැ මේ තියෙන තත්ත්වයේ යටතේ. තව කොච්චරක් කාලයකටද කියලා කියන්න බෑ. හැබැයි ඒකට යම් තරමක හරි අස්වැසිල්ලක් අපි මේ හඳුන්වා දෙන්න තියෙන සිස්ටම් එකෙන් තියෙනවා. ඔය අහු විදිහට ඒ නිසා තමයි නුවන් මේකේ සියල්ලම වර්චුවල් කරන්නේ නැතුව මේකේ සෙට් ගහන මිනිස්සුන්ට chance එක තියෙනවා මේ කියන අර මේකට අවශ්‍ය කරන කී කරන ග්‍රීන් එකේ කී කරන සෙට් එක සැකසීම ඒගොල්ලන්ට තියෙනවා. ආලෝක කරන ශිල්පීන් අපි යොදා ගන්නවා ඒ වැඩේට. ඒගොල්ලෝ කිසි කෙනෙක්ව අමතක කරලා නැහැ. අපිට ඕන මේ සිස්ටම් එක හරහා ඒගොල්ලන්ව හලලා යන එකෙන් ආර්ථික ලාභයක් ලබන්න පුළුවන් කෙටි කාලීන. හැබැයි මේක දිගු කාලීන කාරණයක් විදියට මේ කියන ආලෝක කරන ශිල්පීන්, මේ කියන වේදිකා සැකසුම් ශිල්පීන් ඒ කිසි කෙනෙක් මේකෙන් හල්ල නැහැ. උදාහරණයක් විදියට කියනවා නම් මේ LED ස්ක්‍රීන්ස් වල ග්‍රැෆික් ගහලා ජීවත් වෙච්ච මිනිස්සුන්ට පවා මේකේ ජීවිකාව ඉතුරු කරලා තියෙනවා. මොකද මේ වර්චුවල් සෙට් එක ඇතුලේ LED ස්ක්‍රීන් එකේ ප්ලේ කරන VJ ආටිස්ට් කෙනෙක් ඉන්න ඕන. සහ මේකේ ආලෝක කරන ශිල්පියෙක් ඉන්න ඕන. මේ කියන සියලුම චරිත. එතකොට මේ කියන නැටුම් කණ්ඩායම ඔබට දැනටත් මේක බැලුවොත් එහෙම මේ කියන නැටුම් කණ්ඩායම තමන්ගේ ඒ වෘත්තීයමය කටයුත්ත ඉටු කරනවා. මේ කියන ගායන ශිල්පීන්ට තමන්ගේ වෘත්තීය ඉටු කරන්න පුළුවන්. මේ කියන සියලුම ආකාරයේ ඉවෙන්ට් ට්‍රේඩ් එකේ ඉන්න කිසිම කෙනෙක්ව මේකෙන් 100ට බර ගානක් අපි හලලා නැහැ. හැමෝම තියාගෙන පුළුවන් තරම් මිනිස්සු ඉතුරු කරගෙන ඉස්සරහට යන ගමනකට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. සහ කියන්නේ අලුතෙන් කට්ටිය එකතු වෙලා තියෙනවා. කියන්නේ ප්‍රොඩක්ෂන් වීඩියෝ ප්‍රොඩක්ෂන් පැත්තෙන් කියන්නේ විශාල පිරිසක් එකතු වෙනවා. කියන්නේ වෙන්දට අපිත් එක්ක නේද? කියන්නේ ෆිල්ම් ප්‍රොඩක්ෂන් කරපු ෆිල්ම් ස්ටුඩියෝ වල වැඩ කරපු අය ඒ අය ඇත්තටම කියන්නේ ගොඩක් කියන්නේ මම හිතන්නේ ප්‍රථම වතාවට වගේ තමයි මේ වර්චුවල් කරද්දී ඉවෙන්ට් මැනේජ්මන්ට් ෆීල්ඩ් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන්නේ. සහ ඒ කියන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ට්‍රේඩ් එකත් ඇත්තටම මේ වෙලාවේ මතක් කරන්න ඕන හේතුව තියෙන්නේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ට්‍රේඩ් එකේ හැමෝම අපිත් එක්ක කතා කරපු මේකට සුබපතන කතා කරපු හැමෝම කිව්වේ අපිට ඉන්ඩස්ට්‍රියක් විදියට සන්තෝසයි මෙහෙම එකක් ලංකාවේ කම්පැනි එකකින් කවුරු හරි අපේ මිනිහෙක් මේක කරන්නේ වැඩේ පටන් ගත්තනේ මේකට ග්ලෝබල් මේක ග්ලෝබලි ඇක්සෙප්ට් කරන જાතිය වැඩක් අපෙන් එළියට යවා ගත්තනේ කියලා ඒ ට්‍රේඩ් එකේ ටර්නින් පොයින්ට් එක ගන්න. මොකද අනිත් හැමෝටමත් මෙතන මේ වර්චුවල් ස්පේස් එකට එන්න වෙනවනුවන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඒගොල්ලෝ ලෑස්ති අපේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ට්‍රේඩ් එකේ මිනිස්සු දන්නවා පෞද්ගලිකවත් ඒගොල්ලෝ ඕන ටර්න් එකකට ලෑස්ති. ඉතින් ඒගොල්ලොත්
මෙතෙන්ට එන්න ඕන කරන මොරාල් එක හැදිලා ඒගොල්ලොත් මෙතෙන්ට එන ගමනකට මේකත් එක්ක එකතු වුණායි කියලා කිව්වොත් වැඩි නිවැරදි. අනිත් එක තමයි ඔව් කරා මේ දැන් මේ තාක්ෂණයේ මික්ස් රියැලිටි කියන මේ තාක්ෂණයත් එක්ක යද්දී මේක නෙමේ එකම විදිය. අපිට ස්ටේජ් සෙටප් ඒ විදිහටම කරලා තව විදි තියෙනවා. ඔය හැමෝම ඉන්වෝල් කරගන්න පුළුවන් LED හයිබ්‍රිඩ් සිස්ටම්ස් තියෙනවා LED සුයි සේනමත් එක්ක. ඉතින් මේක ඇවිල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපේ ඉන්ඩස්ට්‍රි එකට එක්සැක්ට්ලි අලුතෙන් හිතලා දැන් යන විදියට ඇඩ්ජස්ට් වෙමු කියන්න. තියෙන එක ළඟ තියාගෙන ඒකෙන් කරන විදිය හොය හොය ඉන්න නැතුව අලුත් විදියට තියෙන දේත් එක්ක පාවිච්චි කරලා කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එකට පොඩි පටන් ගන්නමක් කියන්න පුළුවන් එකතු වෙලා කරමු. දැන් අනිත් එක තමයි දැන් තුෂාර දැන් මේකේ දැන් නිවේදක නිවේදිකාවන් ඉන්නවා. ඔව්. නර්තන කණ්ඩායම ඉන්නවා. ඊට පස්සේ දැන් පාසල් ළමයි එහෙමත් ඉන්නවා. මම කියන්නේ මේ එදා ඉවෙන්ට් එක බැලුවා. පස්සේ දැන් අපි දැන් මොන්ටිසෝරි කාලේ ඉඳලම අපට පුරුදු වේදිකාවේ නටලානේ. ඒතකොට අපට ඔඩියන්ස් එකක් ඕන. එහෙම එකක් තියෙනවානේ. දැන් මේකට සහභාගී වෙච්ච මේ නර්තන ශිල්පීන් සහ නිවේදක නිවේදිකාවන් පවා ඔවුන් කොහොමද මේක මේ අමුතු අත්දැකීම මේ එක්ස්පීරියන්ස් කරේ? ඔව් ඒගොල්ලන්ටත් මේක අපිට වගේම අභියෝගයක් තිබුණා. අපි සෑහෙන්න වතාවල් සෑහෙන රැස්වීම් ප්‍රමාණයක් තිබිලා මේකට අවශ්‍ය කරන මානසික මට්ටමට හදාගන්න ඇත්තටම අපිට මීට ඒ කියන්නේ පෙර පුහුණුවීම් කටයුතු අපේ කට්ටියත් සහභාගීත්වයෙන් තිබිච්ච පෙර පුහුණුවීම් කටයුතු දවස් 3-4ක් තිස්සේ ගියා එක දිගට. එහෙම නැතුව මේක කරයින් එළියට ආපු දෙයක් නෙවෙයි. මොකද ඔය ඇත්තටම කිව්වා වගේ ඔව් මොකද අපිට ඉවෙන්ට් එකක් කරද්දී පැය කාල සීමාවක් තියෙනවා. මේකෙදි මේ ඉවෙන්ට් එක අපි කියන්නේ ඩිලිවරි එක කරන්න කියන්නේ අපේ අවුට්පුට් එක එන්න අපිට දවස් 4-5ක ඊට වඩා කාලයක කියන්නේ ගොඩාක් වැඩ කරලා තමයි එන්න ඕනේ. කියන්නේ මේ නටන අය ඉවෙන්ට් එක දවසේ නෙමෙයි නටන්නේ. ඇත්තටම. හැබැයි ඇත්තටම නටන්නේ ඊට කලින්. හැබැයි ඒගොල්ලෝ ඉවෙන්ට් එක දවසේ නටනවා වගේ ෆීලිං එක නටන්න ඕනේ. සමහර අය ඉන්නවා මෙතන තනියෙන් නටන්න එච්චයි. සම්පූර්ණ ෆ්ලෝ එකේම තනියෙන් නටන්න උනා ඒගොල්ලන්ට. මොකද ඒගොල්ලොන්ට ඒගොල්ලෝ එක්ස්ප්‍රෙෂන්ස් තියාගෙන අනිත් අය මෙතන එහා පැත්තේ ඉන්න කෙනා එහා පැත්තේ එක්කනත් එක්ක හිනාගෙන අපි ඇත්තටම ඔඩියන්ස් එක වෙලා අපි චියර් අප් කරා යාලට නැත්නම් එන්නේ හරි කෑල්ල එළියට. එන්නේ. ඉතින් මෙතෙන්දී ඇත්තටම මතක් කරන්න ඕන චන්දන වික්‍රමසිංහ මහත්මයා අපේ ප්‍රවීණ නර්තන ආචාර්යවරයා. එතුමාගේ කලායතනයේ පිරිස තමයි මේකට යොමුනේ. එතුමා විශාල දායකත්වයක් කැපවීමක් ලබා දුන්නා මේකට. මේකේ ප්ලෑන් එක ඇඳපු තැනේ ඉඳන් කොයි වෙලාවකවත් අපිත් ඒ කියන්නේ හැමතිස්සෙම අපිත් එක්ක පොසිටිව්ලි කතා කරලා දැන් ඔබතුමාට තේරෙන්නේ නැති කාගේ හරි නර්තන කණ්ඩායමක ඇඳුම් මාරු කරන්න ඕන කිව්වොත් එහෙම කලාවක් විදිහට එන ප්‍රශ්නේ. නමුත් චන්දන වික්‍රමසිංහ මහත්මයා ඔහු 100% නම්‍යශීලීව එකඟ වුණා. හරි අපි මේ කොළ පාට තියෙනේ වයින් කරමු. මේ තාක්ෂණික ගැටලු මත කී කරන්න ඕන. කී කරන්න ඕන නිසා සමහර පාට යොදා ගන්න. ග්‍රීනි බ්ලූයි අයින් කරනවා කියන්නේ ලොකුම ප්‍රශ්නයක්. අපි ඉවෙන්ට් එකක් තිබ්බොත් එම් පැයයි හරි දෙකයි හරි ඩාන්සින් ගෲප් එකක් ඉන්න ඕනේ. එතන පැය 24කට ආසන්න වෙලාවක් ඒගොල්ලොන්ට ඉන්න උනා. ඒගොල්ලොන්ගේ මේ කියන්නේ මේ කටයුතු ටික ඉවර කරන්න. කියන්නේ ඩාන්ස් ඔවුන් ඒක කිසිම අපිට කිසිම වෙලාවක චෝදනාවක් කරන්න නැතුව ඒක විඳ දරාගෙන මේ පැය 24ක දායකත්වයක් දුන්නා මේ කියන අංග දෙකේ ඔය කියන වීඩියෝ පටිගත කිරීම. දැන් මෙච්චරලා කතා කරේම නෑ මාලන්. ඔව්. මාලන් දැන් මම හිතන්නේ මාලන්ට ලොකු රෝල් එකක් මෙතන තිබුණා ප්ලේ කරන්න. මොකද අනිත් පැත්තේ ක්ලයන්ට් බැලන්ස් කරන වැඩේ සහ මේ ක්‍රියේටිව් ඉන්පුට් එක යාට දෙන වැඩේ සහ ඒ ෆීඩ්බැක් එක නේද ඕගොල්ලෝ නොතලා ඕගොල්ලොන්ට sannivedanaya කරන වැඩේ සහ මේකට කන්වින්ස් කරගන්න තැන ඉඳලම මේන්ම රෝල් එක තිබුණේ මාලන්ට මේ ගැන මොකද්ද කියන්නේ ඊට පොඩ්ඩක් අපි කතා කරමු. මේ ගැන කියන්න තියෙන්නේ ඇත්තටම මුලින්ම ඉනිෂියල් ප්ලෑන් එකේ තිබ්බේ වර්චුවල් කියන එක නෙමෙයි. මුලින්ම තිබ්බේ ප්ලෑන් එකේදී අපි මේක ඇත්තටම හම්බන්තොට ග්‍රවුන්ඩ් එකේදී කරනවා කියන එක තමයි තිබ්බේ. බෑර තිබ්බ කතා කරගත්ත අර කොවිඩ් සිටුේෂන්ස් උඩ අපිට ඒක ඇත්තටම නවත්තන තැනකට ගෙනාවා. ඊට පස්සේ තමයි අපි කතා කරන්නේ නැහැ ඒක අපි මෙහෙම අනුෂ්කා කිව්වත් වගේ මෙතනින් නවතින්න නැතුව මේ තියෙන සිටුේෂන් එකකින් අපි කොහොමද ඊළඟ ස්ටෙප් එකට ඊළඟ අපේ බෙන්ච්මාර්ක් එක හදාගන්නේ කොහොමද කියන එකත් එක්ක තමයි මේ වර්චුවල් එකට අපි ප්‍රොපෝස් කරේ. ඉතින් සෑහෙන negotiations ගියා සෑහෙන උඩට පල්ලෙහාට ගියා. මොකද අපිට ඇත්තටම කතා කරන්න උනේ ශ්‍රී ලංකා ක්‍රිකට් එක්කව සමගම අපිට කතා කරන්න උනේ IPG group එකේ කට්ටියත් එක්ක තමයි. කිව්වා වගේ ඩුබයි බේස් කම්පැනි එකක් ඉන්දියන් කට්ටිය තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක තමයි අපිට negotiate කරන්න උනේ සහ මේ concept එක අපිට ඉදිරියට ගේන්න උනේ. දැන් අර Vibrance of Cricket කියන තීම් එක concept එක තීම් එක ගේන්න උනේත් අපිට ඒගොල්ලන්ට සමහරට ඒගොල්ලන්ට ඒක ගොඩක් මේ අදාළුනේ නැහැ. හැබැයි අපිට කොහොමහරි කරලා පුෂ් කරලා ගත්ත අපේ කම්ම ඉස්සරහට ගේන තැනකට ගෙනාවයි virtual platform එකේම. ඉතින් ඒ ඉනිෂියල් ස්ටේජ් එකේ එහෙම තමයි ඒක මෙයා උනේ. එතනින් එහාට අපි
ඉදිරි ප්‍රෝග්‍රෑම් එක කොහොමද යන්නේ ඔය ඔක්කොම ටික අපි ඩිස්කස් කරලා ශ්‍රී ලංකාවේ කට්ටියත් එක්ක කතා කරගෙන තමයි පිච් ගෲප් එකත් එක්ක ලොකු චැලෙන්ජ් එකක් තිබ්බා මේ මාලන්ට ඉවෙන්ට් එකක් ඔක්කොටම මාලන්ට ලොකු ඔටම තිබ්බේ වර්චුවල් ඉවෙන්ට් එකක් එක්ස්ප්ලেইন කරනවා. ඔව් මේ කටින් කියන එක නේද? අපිට ලංකාවේ හරි ලේසි පිටරට එකක් පෙන්නලා මොකද පිටරට එක හැමෝම පිළිගන්නවා. ලංකාවේ කොහම පිළිගන්න එක ටිකක් අඩුවෙන් පිළිගන්නවා. එක්ස්පෙක්ටේෂන් එක තිබ්බේ ඔව් කලින් ඉවෙන්ට්ස් දෙක තුනක් අපි කරලා තිබුණ නිසා අපිට ඒක කන්වින්ස් කරගන්න උදව් වුණා සහ ඒ පැත්තට ඇප්‍රීෂিয়েට් කරන්න ඕනේ. මොකද එයාලා මේක මේ ඩවුට් එකක් තිබුණත් අපිට chance එක දුන්නා. අපිට ලොකු chance එකක් තිබේ. ඒගොල්ලොත් මේ ටෙක්නොලොජි එක ගැන දන්න කම්පැනියක් ඉඳලා. කියන්නේ ඒගොල්ලෝ මේ ටෙක්නොලොජි එක අපිට වඩා වැඩේ දන්නවා. වැඩේ කියන්නේ වැඩේ හොඳටම දන්න කට්ටිය. කියන්නේ අපිට බොරු කරන්න බෑ ඒගොල්ලොන්ට. කියන්නේ වැඩේ 100%ක් දන්න කට්ටියකට තමයි අපි ගිහිල්ලා අපේ මම හිතන්නේ සෑහෙන කාලෙකින් තුසර ඉවෙන්ට් එක බලන් ඉන්න නේද නැත්නම් ඉවෙන්ට් එක බලන්න හම්බෙන්නේ නැහැ නේ. ඇත්තටම බලන්න හම්බෙන්නේ නැහැ. ඇත්තටම මේ ඉවෙන්ට් එක අපිට බලන්න පුළුවන්. ගෙදර ඉඳන්. ගෙදර ඉඳගෙන ඇත්තටම ගෙදර ඉඳගෙන කියන්නේ අපි ඇත්තටම මේ ඔෆිස් එකේ ඉඳලා තමයි අපි ඔක්කොම බැලුවේ. නැත්නම් පාර හිටිනා තවත් ලැජ්ජ වෙනවනේ අර පාරේ. එහෙම වෙන්නත් පුළුවන් නේ. ඉතින් අපි ඇත්තටම ඉවෙන්ට් එකක් බැලුවා. ඒ ඉවෙන්ට් එකේ ඇත්තටම රියල් ටයිම් ඉවෙන්ට් එක යන වෙලාවේදී අපි ඉවෙන්ට් එක මේ පාර ඇත්තටම බැලුවා ඔක්කොම ස්ටාෆ් එක. මට කියන්න මේ බලද්දි කියන්නේ ඕගොල්ලෝ අර එක්ස්පෙක්ට් කරපු අවුට්පුට් එක තිබුණාද නැත්නම් ඕගොල්ලන්ට හිතනවාද මේකේ තව අපිට හදාගන්න දේවල් තියෙනවා කියලා. ඒ වගේ දෙයක් අපි අවංකව කතා කරමු. ඇත්තටම අපි අවංකව කතා කරොතින් මේකට අපිට ලැබිච්ච කාල සීමාව ඉතා සීමිත දවස් ගණනින් පසන් කිව්වා වගේ චමල් කිව්වා වගේ මේකට ලැබිච්ච ඉතා සීමිත කාල සීමාවක් නැතුව මේක අපිට මීට වඩා මේකට අවශ්‍ය කරන නිදහස් කාල වේලාවක් ලැබුණා නම් ඇත්තටම අපිට මීට වඩා තව 100 ගුණයකින් එහා පැත්තට ගිය ප්‍රොඩක්ෂන් එකක් කරන්න තිබුණා අපිට ලැබිච්ච ඒ කියන්නේ ලිමිටඩ් මොකද අපි ඒකට කොයිලක චෝදනා කරන්නේ නැහැ මොකද අපිට අභියෝගය ඒ කියන්නේ මේ තියෙන අඩු දවස් ගානෙන් කොහොමද වෙන්න මේ ප්‍රොඩක්ෂන් එක මේ වර්ල්ඩ් ලෙවල් එකේ ප්ලැට්ෆෝම් එකකට ගෙනියන්නේ කියලා 10 මිලියන් විවර්ස්ලා බලන ලෙවල් එකකට අපිට මෙන්න මේ ප්‍රොඩක්ෂන් එක දී ගැනීමේ හැකියාව ලැබුණා. ඒ කියන්නේ මේක ස්පෝර්ට්ස් channel වල මේ වර්ල්ඩ් වයිඩ් channel එකක ගහන තැනට approval දෙන තැනට අපිට මේ ප්‍රොඩක්ෂන් එක ගෙනියන්න පුළුවන් වුණා. ඒ ලෙවල් එකේ වැඩේ තිබුණා. ඒ ලෙවල් එකේ වැඩේ තිබුණා. ඒගොල්ලෝ accept කරන්නේ නැහැ නැත්තම් මේක වර්ල්ඩ් වයිඩ් මේ ටෙලිකාස්ට් කරන්න. එතන ඒ ටෙලිකාස්ට් කරත් ලෝකේ ඉන්න සුපිරිම ගණේ ස්පෝර්ට්ස් channels 10 sport Sony තමයි කියන්නේ ප්‍රධාන බ්‍රෝඩ්කාස්ටර්. ඒක ඇමරිකාව, එංගලන්තේ, නවසීලන්තේ, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තාන් තව රටවල් 6ක විතර ටෙලිකාස්ට් වුණා. හැබැයි අර ඇත්ත විදිහට ගත්තොත් එහෙම අපිට මීට වඩා කාල වේලාව හම්බුණා නම් මීට වඩා සෑහෙන්න 100%කින් ගුණාත්මකතාවයෙන් උසස් ප්‍රොඩක්ෂන් එකක් අපිට එළියට දීමේ හැකියාව ඇත්තටම තිබුණා. ඔව්. දැන් මේක තුෂරගෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. දැන් මේ කොවිඩ් එකත් එක්ක ඇත්තටම මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන කර්මාන්තයට සැර පාරක් එල්ල වෙලා තියෙනවනේ. ඒක කර්මාන්තයට ඒ පාර එල්ල වුණා වගේම ක්ලයන්ට්ස්ලට සමහර අත්‍යවශ්‍ය ඉවෙන්ට්ස් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ හොඳම සේවකයාට දෙන සම්මාන තව අවුරුදු 5කින් දීලා වැඩක් නැහැ නේ. මේ අවුරුද්දේ කරන්න ඕනේ. හැබැයි දැන් මෙහෙම ඉවෙන්ට් එකක් අපි ප්‍රොපෝස් කරද්දී ඒකේ ඉවෙන්ට් එකේ හැඩය ප්‍රමාණයට අමතරව කොස්ට් එක ලොකු ෆැක්ටර් එකක් බවට පත් වෙනවනේ. දැන් මේ වර්චුවල් ඉවෙන්ට් එකක තුෂාර කොස්ට් එක කොහොමද? ඒ කියන්නේ වර්චුවල් ඉවෙන්ට් එකක කොස්ට් එක ෆිසිකල් ඉවෙන්ට් එකකට සාපේක්ෂව බැලුවම පස්සේ ඒ කියන්නේ මේ ප්‍රොඩක්ෂන් එකේ තියෙන දැවැන්තකමත් එක්ක බැලුවාම සෑහෙන පල්ලෙහා මට්ටමක තියෙන්නේ. ඒ කියන්නේ මේකේ විෂුවලි තියෙන දැවැන්තකමට කම්පෙයාර් කරලා බැලුවොත් එහෙනම් මේකට යන කොස්ට් එක සෑහෙන පල්ලෙහා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මේ මහා ස්ටේජ් එක ගහලා මේක හම්බන්තොට කරාට වඩා ඔව් මම කියන්නේ අපි දල වශයෙන් කතා කරොත් මහා ගානක කොස්ට් එකක් යන වැඩක් නෙමෙයි. නෑ මේක එහෙම මේ දැවැන්ත ස්ටේජ් එකක් ගහලා කරපු කොස්ට් එකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න කියනවනම් පහෙන් එකක කොස්ට් එකකට මේක කරන්න පුළුවන්. අපිට මේක ෆිසිකල් ස්ටේජ් එකක් ගහලා කරා නම් මේ වගේ 5 ගුණයක වියදමක් යනවා. එහෙම ඉතිරි කිරීමක් තියෙනවා මේකේ. ඊට අමතරව දැන් ඔයා මතු කරපු එකක් තමයි කොහොමද ෆිසිකල් අවෝඩ් එකක් දෙන්න මේ පාරේ ඉන්න අවුට්ස්ටෑන්ඩින් එම්ප්ලොයි ඔෆ් ද ඉයර් හරි කවුරු හරි තියෙන බෙස්ට් එම්ප්ලොයිට හරි අවෝඩ් එකක් දෙන්නේ කොහොමද මේ කියන ප්‍රශ්නේ. ඇත්තටම අපි මේ වෙනකොට ඒ කියන්නේ අපිට ඒක එළියට දෙන්න බැරි වුණාට ගොඩක් මල්ටිනේෂනල් ආයතනවල පෞද්ගලික ආයතනවල අපි එවැනි අවෝඩ් සෙරමනීස් මේ දැනටමත් අපි කරලා තියෙනවා. අපි එවැනි ඉවෙන්ට් 3-4ක් මේ කියන වර්චුවල් ප්ලැට්ෆෝම් එක යොදාගෙන තැන් තැන් වල මිනිස්සු ගැදර් කරලා සමහරක් ඒවා ප්‍රී රෙකෝඩඩ් ගියපු දේවල් තිබුණා. සමහරක් ඒවා ටෝටලි ලයිව්ම ගියපු ඒවා තියෙනවා. ඒ කියන්නේ මේක එතෙන්දී මෙහෙම වීඩියෝ ප්‍රොඩක්ෂන් එකක් වෙන්නේ නැහැ. මේ කියන ප්‍රසන්ටිං පාටි එකත් ලයිව් තමයි කනෙක්ට් වෙන්නේ මේ ප්ලැට්ෆෝම් එකට. ඒතර ඔඩියන්ස් එකත් ලයිව් තමයි කනෙක්ට් වෙන්නේ. එහෙම අපි
මල්ටිනේෂනල් කම්පැනිස් එක්ක මේ වෙනකොට එවැනි ගණේ ඉවෙන්ට් 4-5ක් මේ වෙනකොට අපි කරලා අවසන්. ඒ වුණේ මල්ටිනේෂනල් කම්පැනි වලත් එහෙම කරපු පළවෙනි ඉවෙන්ට් එක. එහෙම කරපු ඒගොල්ලන්ගේත් පළවෙනි ඉවෙන්ට් එක. මේ මල්ටිනේෂනල් කම්පැනි ඒ චේන් එකේම ඒ චේන් එකෙන් වෙච්ච පළවෙනි ඉවෙන්ට් එක. ඉතින් අපිට මේක කියන්න තියෙන්නේ මේක සාඩම්බර දේශීය නිෂ්පාදනයක් මේ කියන මෙන්න මේ ඉවෙන්ට් ප්ලැට්ෆෝම්. සාඩම්බර දේශීය නිෂ්පාදනයක් ඉදිරි කාලෙත් පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවට විදේශ මිනිස්සු සාධාරණ මිල. සාධාරණ මිලකට සහ ලංකාවට විදේශ විනිමය ගේන්න පුළුවන් වැඩක්. මොකද නුවන් ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි ගැන කතා කරමු නිසා ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි කියන්නේ දලජාතික නිෂ්පාදිතයට දැන් අපි ඕක කිසිම රේටිං එකක හෝ කොහෙවත් නැහැ. කිසිම දර්ශකයක පෙන්වුවේ නැහැ. කතා කරන්නේම නැහැනේ. කතා කරන්නෙම නැති කිසිම ලිස්ටඩ් නැති මේ බිස්නස් එකක් මෙච්චර කරා. ඉවෙන්ට් එකක් කරනවා කියන්නේ ඒක ඇවිල්ලා හරියම ඒ කියන්නේ අර ඩොක්ටර් ඉංජිනේරෝ ඒ බලන් ඊට පස්සේ එන පල්ලෙහා ලෙවල් එකේ වැඩක් කියලා නේ. අන්න එතන තියෙන්නේ. ඔව් හැබැයි ඔයා කියවල බැල ඒ කියන්නේ ඔයා දන්නවා කියවල බැලුවොත් ලෝකේ තුන්වෙනියටම ස්ට්‍රෙස් ජොබ් එක මේක. ලෝකෙ තුන්වෙනියටම අනුන්ගේ ස්ට්‍රෙස් එකක් ගන්න ජොබ් එක මේක. කොණ්ඩේ දැක්කම තේරෙනවා. කොණ්ඩේ දැක්කම තේරෙනවා. එතකොට මේකේ අපේ ලංකාවේ ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් එහෙම ලංකාවේ පවුල් 20000කට මේ වැඩි ප්‍රමාණයක් යැපෙනවා. අපි මේ පහුගිය ඍජු සහ වක්‍ර පවුල් 20000කට මේ වැඩි ප්‍රමාණයක් යැපෙන දල දේශීය නිෂ්පාදිතයේ යම්කිසි වෙනසක් කළ හැකි වක්‍ර බලපෑමක් තියෙන ඉන්ඩස්ට්‍රි එකක්. ඒක තේරුනේ හරියට මෙන්න මේ කොවිඩ් කියන සිටුේෂන් එක ඇවිල්ලා මේක ඉන්ඩස්ට්‍රියක් විදිහට කඩා වැටුණාන් පස්සේ තමයි තේරුනේ මේකෙන් කොච්චර දායකත්වයක් රටට තියෙනවද කියලා. මේක අප්‍රකට ලිස්ටඩ් වෙලා තිබිච්ච නැති ඉන්ඩස්ට්‍රි එකක්. මොනවාද අපි මේ කතාව නිමා කරමු දැන් නැත්තම් මේ ලයිව් එකත් ගිය පැය භාගයේ කතා පැයක් විතර ගියොත් වැඩේ ගැලපෙන්නේ නැහැ නේද? මාළන් මොකද්ද මේ අවසාන වශයෙන් කියන්න තියෙන මේ එක්ස්පීරියන්ස් එක ගැන? ඇත්තටම මේක අපි දැන් කතා කරපු විදියටම ෆස්ට් එක්ස්පීරියන්ස් එක වුණා මේ ඉන්ටර්නැෂනල් ඉවෙන්ට් එකක් virtual කරගෙන. මොකද අපි එක්ස්පීරියන්ස් තිබ්බා මල්ටිනේෂනල්ස් වලටයි අපි ඉන කෝපරේට් ඉවෙන්ට්ස් අපි කරා සෑහෙන ෂෝටවුන් එක විදියට අපි කරලා තියෙනවා. ඒ අපේ අර කොවිඩ් එකත් එක්ක අපි එහාට ගිය ස්ටෙප් එකක් විදියට. ඉතින් මේක අපිට ලොකු ඔප්ෂන්ටි එකක්. ඒ කියන්නේ ෂෝටවුන් එක විතර නෙමෙයි ලංකාවටම සෑහෙන ලොකු ඔප්ෂන්ටි එකක්. ඒක මම හිතනවා අපි උපරිම මේ පළ නෙලා ගත්තා කියලා මම හිතනවා. සහ මේක අරමුමක් විතරයි කියලා මට හිතෙන්නේ. මේක අර කිව්වත් වගේ අපිට මේ මේක ප්‍රොඩක්ට් එකක් වශයෙන් අපිට ගෙනියන්න පුළුවන් අනිත් රටවල් වලට. ගිහිල්ලා අපිට පුළුවන් මේක lower cost එකකට. මොකද ඩුබායි වල වගේ හරිය නැත්නම් ඉන්දියාව වල හරි කොහේ හරි මේවා virtual event එකක් කරනවා නම් සෑහෙන මේ cost එකක් යනවා. ඉතින් අපිට ඇත්තටම මේක cost මේ කියන්නේ හොඳ මොඩල් එකකට අපි හදාගෙන මේක sell කරන්න පුළුවන් අනිත් රටවල්. හොඳ ඇඩ් එක දානවා නේ. නෑ ඇත්තටම ඒක තමයි ලංකාවේ වගේ රටකට තියෙන වාසිය ඒක. දැන් මේ ටැලන්ට්ස් තියෙනවා. මේ ටැලන්ට් වලට ග්ලෝබල් ලෙවල් එකට වැඩක් කරන්න පුළුවන් ටැලන්ට් එක අපි එහෙනම් මෙහෙම විකුණන්න ඒක අපි බලන්න ඕනේ එතනින් එහාට ගෙනියන්න පුළුවන් විදිය. චම මොකද්ද වැඩේ ගැන කියන්නේ? තමන් ලෑස්ති ඉතින් ඕන දෙයකට නැද්ද ඕන අභියෝගයකට? ඈ? ඔය ඉතින් අපිට එක දැන් ඉවෙන්ට්ස් එක විදිහයිනේ. සමහරක් අවෝඩ්ස් ඉන්නේ සමහරක් තියන්නේ ගොඩාක් කට්ටිය එකතු වෙලා එකනයි ඉන්ටරැක්ට් කරගෙන කතා කරගන්න. ඒ වුණාට දැන් අපිට තියෙන එක જાතියේ ඉවෙන්ට්ස් තියෙනවනේ අවුරුද්දකට අපි ගත්තාන් පස්සේ ඒ හැම එකටම දැන් අපි වර්චුවල් ප්ලැට්ෆෝම් එක අදලා ඉවරයි මේ වෙනකොට. ඒකින්ද අපිට ඕන දෙයකට මුහුණ දෙන්න පුළුවන්. ඔව්. සහ තවත් දෙයක් කියන්න ඕනේ මේක නම් කපන්න නැතුව දාන්නුවන්. අපි මේ මෙතන 5 දෙනෙක් ඉඳගෙන හිටියට අපි 5 දෙනා පමණක් නෙමෙයි මේක මේ කරන එකම පුද්ගලයෝ ටික අපි නෙමෙයි වීරයෝ. ඇත්තටම මේක පිටිපස්සේ ඉන්න විශාල කණ්ඩායමක් දවල් රෑ නැතුව වෙහෙසිලා සමහරු ඔෆිස් එක ඇතුලේ වෙන්න පුළුවන් සමහරු ඔන්ලයින් ගෙදර ඉඳන් වෙන්න පුළුවන්. පැය 24 අවදියෙන් වැඩ කරපු මේකට කැපවෙච්ච විශාල කණ්ඩායමක්. මේ ෂෝටවුන් කොච්චර ඉන්නවද ෂෝටවුන් එකේ ස්ටාෆ් එක මේ තුෂ? හිතන්න කීයක් විතර ඇති කියලා? 15ක් 20ක් 15ක් 20ක්. ඔක්කොම මේ වහලයට ඕන මේකෙන් පස්සේ අපි ඇවිදලා බැලුවොත් එහෙම 72 දෙනෙක් ඉන්නවා මේ ගොඩනැගිල්ල ඇතුලේ. සම්පූර්ණ ඔපරේෂන් එකට. මේ සම්පූර්ණ ඔපරේෂන් එක සහ මේ කර්මාන්තය තුලින් යැපෙනවා. දැන් ෂෝටවුන් අවුරුදු කීයක් පරණයිද මේ කම්පැනි? කම්පැනියක් විදිහට අපි මේක ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ මතක නම් 2004 අවුරුද්දේ 2004 අවුරුද්දේ අපි ඉස්සෙල්ලාම අපි කරපු සිරස සුපර්ස්ටාර් සීසන් 1 සීසන් 2 සීසන් 3 කියලා යම්කිසි ප්‍රොඩක්ෂන් එකක් ඕගොල්ලෝ දැක්කනම් ඕගොල්ලන්ට මතක නම් ඔය සියලු සුපර්ස්ටාර් බිහි වෙච්ච සියලු ප්‍රෝග්‍රෑම් මතක නම් ඒවයි සියල්ල පිටිපස්සේ සම්පූර්ණ මේ කියන ඉවෙන්ට් මැනේජ්මන්ට් එක මේ කියන ස්ටේජ් මැනේජ්මන්ට් එක ඇක්ට් මැනේජ්මන්ට් එක දුවන තැනින් තමයි අපි පටන් ගත්තේ.
සහ ලංකාවේ ලොකු FM නාලිකාවල තියෙන ඒගොල්ලන්ගේ ඇනිවර්සරි ෂෝස් ඒවා මේවා ඒ කාලේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ට්‍රේඩ් එක කියන එක හරි අලුත්. මොකද ලංකාවේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ට්‍රේඩ් එක ඉවෝල්ව් වෙන්න පටන් අරන් ඔයා කිව්වා වගේ 2000න් පස්සේ ඉවෝල්ව් වෙච්ච ට්‍රේඩ් එකක් කිව්වොත් නිවැරදි. ඊට කලින් තිබුණේ DJ පාටිස් සහ හොම ටිකක් යන ටිකක් තිබුණේ. එතන ඒ කාලේ ඇත්තටම අපි පටන් ගන්න කාලේ වෝකි ටෝකිත් අපිට මැජික් කියලා හිතන්නකෝ. කමියුනිකේෂන්ම නැහැ. ඉතින් එහෙම එක ඇවිල්ලා අද ඉන්න තැන ඉතින් ඉන්ඩස්ට්‍රියක් විදිහට අද ඉන්න තැන සෑහෙන සන්තෝෂයි. අවශ්‍ය. මම මගේ තින්කින් වලදී මම හැම වෙලෙම කැමති ඉනෝවේෂන්ස් වලට අපිට ප්ලැට්ෆෝම් හදා ගන්න පුළුවන් නම් මම හරි කැමති එකක්. ඒ කියන්නේ R&D තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. දැන් අපි මේක හොයාගත්ත කියලා දැන් මේක මතම හිටියොත් මේක තමයි වෙනවා කාලයක් යනවා. ඔව්. මේක පට්ට ගන්න ගන්නවා. මේක ඉවරයි. අපි ඊළඟ එක හොයන්න ඕනේ. මේක ඇතුලේ කරන්න පුළුවන් possibilities ටික ඒ එක්ස්පර්ට්ලට දීලා ඒක ඇතුලේ පුළුවන් නේ දැන් උඩ හොයාගත්තට පස්සේ ඇතුලේ ඩිස්කවර් කරන්න පුළුවන් නේ. අපි එකතු වෙලා හොයන්න ඕනේ ඊළඟට මොකද්ද කරන්නේ. ඔහොම හොයන්න ගත්තාම මුළු ඉන්ඩස්ට්‍රි එකේ හැමෝම ඔහොම හොයන්න ගත්තාම මේ කොවිඩ් ආව මිනිසුන්ට ප්‍රශ්නයක් වුණා, ඉකොනොමික් ප්‍රශ්නයක් වුණා, ට්‍රාන්සිෂන් එක අමාරුයි. හැබැයි මේ ට්‍රාන්සිෂන් එකෙන් අපි ඊළඟට ගිහින් නතර වෙන තැන අපි ගොඩාක් වෙන ලෙවල් එකකට යන්න chance එකක්, opportunity එකක්. ඉතින් හැම challenge එකක්ම opportunity එකක් කරගත්තොත් අපිට හරි ලේසියෙන් ඉස්සරහට යන්න පුළුවන්. අපි එහෙනම් ඒත් එක්කම මේ කතාව නිම කරනවා. දැන් ඒතකොට LPL එකේ closing ceremony එක මොකක්ද දන්නවද? ක්ලෝසින් සෙරමනි එක දැනට කතා බහ කරගෙන යනවා. ඒගොල්ලෝ බොහොම චාම් විදියට තමයි ඒක පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දවස්වල අර මේ කලින් එක වගේම තාම දැනට සාකච්ඡා මට්ටමේ ගිහිල්ලා අවසාන දවස් 3ක් තියලා කියයි. දවස් 3ක් තියලා තමයි එන්නේ අපිට. අපි එහෙනම් කතාව බහ නිමා කරනවා. ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි මේ වැඩ රාජකාරී මැද්දේ මේ කතාව බහට සම්බන්ධ වුණාට. ඉවර කරන්න කලින් මොනවා හරි කියන්න තියෙනවා. පොඩි දෙයක් තියෙන කියන්නේ දැන් කාට හරි මේ වගේ දේවල් වලට ආසාව තියෙනවා නම් අපේ දොර විවෘතයි. අපිත් එක්ක කියන්නේ ඒ මාළණින් එන්න ඕන කෑල්ලක් වසන්ගෙන් ආවේ. මම කියන්නේ මගෙත් එක්ක වැඩ කරන්න කට්ටිය ඉන්නවනේ. මොකද මෙතන තමයි දවස් 3-4 නිදි මරාගෙන මහන්සිලා වැඩ කරන්නේ. අර දවස් 3 කියන්නේ හරියටම පැය 24 ඒව 3. හරි. මාළන් කතා කරන්නේ ක්ලයන්ට්ස් ලටනේ. මේ කතා කරන්නේ වර්කින් ෆෝස් එකට නේද? මගේ ඕනෙක් කෙනෙක්ට එන්න පුළුවන්, රිසර්ච් කරන්න පුළුවන්, පිට එක වැඩ කරන්න මුළු හැමෝටම දොර ඇරලා තියෙන්නේ. ෂෙයා කරන්න. මොන හරි කවුරු කරේ දැන් ගොඩක් අය ඔපචුනිටි එක නෑනේ මම දෙයක් හොයාගත්තා මට ඒක ගිහිල්ලා කියන්න කෙනෙක් නෑ දෙන්න කෙනෙක් නෑ. මේ ඔපචුනිටි එක තියෙනවා තම තමන් හොයාගත්ත අලුත් දේවල් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න තැනක් නැතුව හිතන් ඉන්නවා නම් මෙහෙට එන්න මෙහෙ ඕන කෙනෙකුට ඒ නියම වටිනාකම හම්බ වෙනවා. අපි කතාව නිමා කරනවා මේ කවුද මේකට ඉතින් මේ වැඩේට තුෂාර සපෝට් එක හම්බ වෙන්නේ කාගෙන්ද කියලාත් පොඩ්ඩක් කියලාම මේක නැත්තම් වැඩේ මේ පිළිවෙලක් නැති වෙනවා. මොන පැත්තෙන්ද? හැමතිම හැමතිම ගත්තොත් ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ කියන මේ LPL සමාරම්භ කුල්ල ගැන කතා කරොත් ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අපිට විශාල සහයෝගයක් දුන්නා. ඒගොල්ලෝ සෑහෙන නම්‍යශීලීව අපිත් එක්ක කටයුතු කරන නිසාවෙන් තමයි මෙවැනි ප්‍රොඩක්ෂන් එකක් අපිට එළියට එන්න හම්බුනේ. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ඇත්තටම නම්‍යශීලී සෑහෙන්න ලොකු උදව්වක් හම්බුණා අපිට මේක මේ එළියට ගෙන එන්න. ඒත් එක්කම අපේ ආයතනයක් විදියට අපේ ආයතනයේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයෙන් නොමද සහයෝගයක් ලැබුණා අපිට මේ කරන මේගොල්ලන්ගේ එක්ස්පෙරිමන්ට්ස් වලට මේ කියන ඕනම දෙයකට නම්‍යශීලීව කියන්නේ කොයි වෙලාවකවත් වැළැක්ුවේ නෑ මෙහෙම කරන්න එපා මෙහෙම කියලා ඒගොල්ලන්ගේ සහයෝගය හම්බුණා. එතනින් පස්සේ ආයතනයක් විදියට ගත්තොත් එහෙනම් මේකේ නුවන්වයා දන්නවා මේකේ තියෙන ස්ටුඩියෝස් වල ඉන්න ක්‍රිෂාන් ෆර්නෑන්ඩෝ හෙඩ් කරන ස්ටුඩියෝස් වලින් සරිගම ස්ටුඩියෝ වලින් එතකොට SGM ෆිල්ම්ස් ලසිත මලවිආරච්චි ඒගොල්ලොන් කණ්ඩායමින් SGM ෆිල්ම්ස් වලින් එතකොට අපේ සරිගම ඩිජිටල් යොහාන් අබේකොන් ඉන්න සරිගම ඩිජිටල් කියන ආයතනයෙන් එතකොට දිලුම් වීරසිංහ හෙඩ් කරන ෂෝ ටවුන් ප්‍රොඩක්ෂන් අර ඔයා කිව්ව ෆිසිකල් ප්‍රොඩක්ෂන් දිලුම් මෙතන අඩුයි නේද? නළුවෙක් නෑ වගේ නිකන් ෆිල්ම් එකේ නේද? ඉතින් ඒගොල්ලෝ මේකට නොමද සහයෝගයක් දුන්න එකයි මම කිව්වේ මේ පෙන්නන කණ්ඩායමට අමතරව සෑහෙන විශාල පිරිසක් රටක් විදිහට සහාය දුන්නා කිව්වොත් නිවැරදි මේ කර්මාන්තයට ඇත්තටම ඉවෙන්ට් ඉන්ඩස්ට්‍රියනොත් අපිට ආශිර්වාද මිස කවුරුත් කිසිම කෙනෙක් කකුලෙන් ඇද්දේ නෑ මේ ගමන යද්දි ඒගොල්ලොත් වචනයෙන් හරි අපිට දුන්නේ උදව්වක් හැමෝම මේකට උදව් කරා මේ කියන ප්‍රොඩක්ෂන් එක ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න. එහෙනම් IPG එකටයි Sony එකටයි IGP එකටයි Sony එකටත් ඒ සුදීම තමයි දෙන්නේ. අපි එහෙනම් කතා බහ නිමා කරනවා. මේ හැමෝටම සුබ අනාගතයක් නේද? සුබ අනාගතයක් කියන්නේ